තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, සලායතන සංයුත්තෙන් අපි බොහෝ දහම් කරුණු ඉගෙන ගනිමින් දැන් කාලයක් පුරාවට ආයතන අනිත්‍ය භාවනාව නිරන්තරයෙන්ම පුරුදු වෙමින් පවතින. ඉතින් ඔබ නිවසේදී එදිනෙදා වැඩ කටයුතු කරන අතරතුරදීත් එහෙම නැත්නම් වෙනම වෙලාවක් වෙන් කරගෙන හෝ ආයතන අනිත්‍ය භාවනාව පුරුදු වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී අපි නිරන්තරයෙන්ම අහන්න ලැබෙන දෙයක් තමයි මේ බුද්ධ දේශනා තුළ මාරයා කියලා පුද්ගලයෙක් ගැන. එතකොට බුද්ධ දේශනා රාශියක මේ මාරයා කියන පුද්ගලයා ගැන සඳහන් වෙනවා. ඒතර සමහර කෙනෙක් විවිධ මත පළ කරලා තිබුණා මාරයා කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි අකුසල් වලටම කියන නමක් කියලා නැහැ. බුද්ධ දේශනාවේ පැහැදිලිවම තියෙනවා මාරයා කියලා තනතුරක් තියෙනවා. එතකොට මේ ලෝකේ වසඟේ තියාගන්නට පුළුවන් හැකියාවකුත් ඔහුට තියෙනවා. ඒ වගේම ඔහු නිවන අවබෝධ කරනවට අකමැති. එතකොට මේ ඒ කෙනාට අපේ මේ කෙලෙස් අපේ හිතේ උපදින කෙලෙස් අපිට අඳුනා ගන්න බැරුව හිත කෙලෙස්ුන්ගෙන් යට වුනහම අපිට අපිව ඒ කෙනාගේ වසඟයට යනවා. ඉතින් ඒ ගැන මාර සංයුත්තේම දේශනා රාශියක් තියෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ මේ කෙලෙස් වල ඔස්සේ මාරයාට ගොදුරක් බවට පත් වෙන්නේ කොහොමද, පත් නොවි සිටින්නේ කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ දහම් පරයයක්. එතකොට දැන් අපි දන්නවා මේ අපි අහලා තියෙනවා අමනුෂ්‍යයන් නිසා අපිට නොයෙක් වද හිංසා වෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන්ට අමනුෂ්‍යයන් වැහිලා වෙන දේවල් අපි අහලා තියෙනවා. මාරයා ගැන සඳහන් වෙද්දී තියෙනවා මාර තජ්ජනීය සූත්‍රයේම මේ භික්ෂූන් වහන්සේලාට අපහාස කරවලා මිනිසුන්ට වැහිලා ඒ අය මේ අපායේ ඉපදුන විස්තරයක්. ඒ කියන්නේ ඒ ගමේ මිනිස්සු අපායේ ඉපදුන විස්තරයක්. ඒ වගේ මාරයාට එහෙනම් තව කෙනෙක්ගේ හිත වසඟයට ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ හිත වසඟයට ගන්න උපකාර වෙන්නේ අපේ සිහි නුවණ නැති බවමයි. සිහි නුවණ ඉපදිලා තියෙන වෙලාවක ඒ හිතේ අකුසල් හටගෙන පවතින නැති වෙන ආකාරය, හිත අරමුණු නිමිති අනුනිමිති එන ආකාරය ගැන අපිට වැටහීමක් තියෙනවා නම් ඒ වෙලාවට ඔහුගේ වසඟයට යන්න විදිහ නැහැ. ඉතින් ඒක පැහැදිලිව බුද්ධ දේශනාව පුරාවටම සඳහන් වෙනවා. එතන මේ සලායතන සංයුත්තේ ඒ වගේම දේශනා රාශියක් තියෙනවා. පින්තුනි, ඇයි අපි මේ ඉන්ද්‍රියන් සංවර කරන්න ඕනේ? දැන් අපි ගත්තොත් එහෙම ඇහින් රූපයක් දැක්කට පස්සේ අද අපි ප්‍රශ්නයක් විඳිනවා නම්, ඒ කියන්නේ අද මේ මොහොතේ ඔබට යම් ප්‍රශ්න ටිකක් ඉතුරු වෙලා තියෙනවා නම් අනාගතේ ඔබට එන්න ප්‍රශ්න ටිකක් තියෙනවා නම් අපි හැමෝටම ඒ ඔක්කොම ප්‍රශ්න ටිකට ඇස සම්බන්ධයි. කන, නාසය, දිව, කය, මනස සම්බන්ධයි. කාටවත් අපිට කියන්න බෑ මට ප්‍රශ්නයක් තියෙනවා ඇහැට සම්බන්ධ නැති, කනට, නාසයට, දිවට, කයට, මනසට සම්බන්ධ නැති ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි කාටවත් කියන්න බෑ. එතකොට මේ ප්‍රශ්න හැම එකක්ම අපිට මේ හැම ප්‍රශ්නයකටම මුල වෙන ආයතන 6 ඇත්ත ඇති හැටියෙන් අවබෝධ නොවීම අපේ හැම ප්‍රශ්නයකටම මුල නම් අපිට පුළුවන් වුණොත් එහෙම ඇස, කන, නාසය, දිව, කය, මනස ගැන ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගෙන මේ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ කරගන්න කවදා හරි එදාට අපිට පුළුවන් වෙනවා මේ ප්‍රශ්න සියල්ල ඉක්මවා යන්න. නැවත මේ ප්‍රශ්න තියෙන සංසාරේ
මේ ඉපදෙමින් මරමින් දුක් සහිතව විඳින ජීවිතයෙන් නිමාවක් දකින්න. එතකොට පින්නතුනි ඇස කන නාසය දිවකය මනස ඔස්සේ කොහොමද අපි දුක් විඳින්නේ? එතකොට බලන්න ඔබ හොයලා අද දවස තුළ ඔබට යම් වෙහෙසක් තියෙනවා නම්, ඔබට යම් පීඩාවක් තියෙනවා නම්, ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ ඔබේ හිතේ යම් තාක් විතර්ක බහුල වීමක් තියෙනවා නම්, ඒ හැමතැනම තියෙන්නේ අපි ගත්ත නිමිති අනුනිමිති ඔස්සේ අපේ සිහිනුවන පිහිටලා නැතිකම. උදාහරණයකට ඔබට කවුරු හරි ගැන අමනාපයක් තියෙනවා නම් ඒ අමනාපය ඔබේ හිතට ඇතිලි උනේ ඇහැ හරහා, එහෙම නැත්නම් කන හරහා, එතකොට ඔය ආයතනයන්ගේ හරහා. ඊට පස්සේ ගියාට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ සිතුවිල්ල හිත ඇතුලේ පැලවෙනවා. පැලවෙලා නැවත නැවත ඒ විතර්කයන් බහුල වෙලා තමනුත් පීඩාවටපත් වෙමින් අනිත් අයවත් පීඩාවටපත් කරමින් ජීවිතය ගත කරනවා. රාගයත් එහෙමයි. දැන් රාගය හිතේ යට වුණාට පස්සේ ඒ කෙනාට තමන් කවුද කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කවුද, මම මොනවාද කරන්නේ, මම කල යුත්තේ මොකක්ද, මම නොකල යුත්තේ මොකක්ද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුට සිද්ධ වෙනවා රාගය නිසා එන විතර්කයේ කියන දේ කරන්න. රාගයෙන් යට වෙච්ච හිතෙන් ඔබට හිතුනොත් එහෙම නොකල යුතු සමාජය විසින් වැරදි කියලා සම්මත කරලා තියෙන දෙයක් වුණත් කරන්න අපේ හිත ඒ කරා යොමු වෙනවා. කිසිම සංවරයක් නැතුව හිත ඒ කරා යොමු වෙනවා. ඉතින් හිතේ ඒ ලක්ෂණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ හිත පන්දනං, සැලෙනවා, චපලං, හරි කපටි, දුරක්කං, රැක ගන්න දුෂ්කරයි, දුන්නිවාරයන්, වරදින් වළක්වන්න හරි අමාරුයි. එතකොට උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජනං, මේ හිත ඍජු කරනවා නුවණැති කෙනා හරියට ඊදණ්ඩ ඍජු කරනවා වගේ. ඊදණ්ඩ ඍජු කරද්දී ඊතලයේ දශමයේ කැදයක් තිබ්බොත් ඉලක්කයට ලං වෙද්දී දශමයේ ඇදේ නිසා ගොඩාක් ඉලක්කයෙන් බැහැර වෙනවා. මොකද උණ්ඩයක් ගත්තත් ඊතලයක් ගත්තත් ඒක සමමිතිකව තියෙන්න ඕනේ. එතකොට තමයි පිටිපස්සෙන් යෙදෙන බලයට අනුව ඒක එක දිශානතියකට යන්නේ. එහෙම නැත්නම් ඒක මේ ඉලක්කයෙන් වෙන පැත්තකට නම්ය වෙනවා. ඇන්ගල් එකක් හැදෙනවා. ඒ වගේ තමයි අපේ හිත ඍජු කරගත්තේ නැත්නම් පින්නතුනේ ධර්මයේ තුල අපි දැන් ධර්මයේ හැසිරෙන විදිහට අපිටත් අපිව හඳුනා ගන්න පුළුවන්. අනිත් අයටත් හඳුනා ගන්න පුළුවන් මේ කෙනා නම් ධර්මයේ හැසිරෙන කෙනෙක් කියලා. හැබැයි ටික කාලයක් යද්දී ඔන්න අපිටම අපිව පෙනෙනවා ධර්මයේ සඳහන් කරලා තියෙන ඉලක්කයෙන් අපි බැහැරට ගිහිල්ලා. ඇයි බැහැරට ගිහිල්ලා තියෙන්නේ? අපේ හිත ඍජු කරගෙන නැහැ. ඇයි ඍජු වෙලා නැත්තේ? හිත කොහොමත් කපටි, චපලයි, රැක ගන්න අමාරුයි, වරදින් වළක්වන්න අමාරුයි. මේ හිත කොහොමත් සැලෙනවා. එතකොට මේ හිතේ තියෙන ලක්ෂණ ටික එහෙම්මම තියාගෙන හිත තේරුම් ගන්නේ නැතුව, හිත කිලිටි වෙන්නේ කොහොමද, හිත පිරිසිදු කරගන්නේ කොහොමද කියන එකට උනන්දුවක් නැතුව අපි හිත කියන දේම කරමින් හිටියොත් එහෙම අපි ටික කාලයකට පස්සේ ධර්මයේ සඳහන් වෙන අර්ථයෙන් බැහැර වෙලා මේ අපිට දුක් සහිත දේවල් රැස් කරගෙන සමාජයට දුක් සහිත දේවල් රැස් කරලා දෙන අය බවට පත් වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කුම්මෝපම සූත්‍රයේදී මේ ඉදිබුවා ගැන පෙන්නනවා. ඔන්න ඉදිබුවා කියලා කියන්නේ මේ තමන්ටම කියලා මේ අර ඉබ්බට වගේම කට්ටක් තියෙන අත් දෙක කකුල් දෙක හිස එළියට දාගෙන ගමන් කරන සතෙක්. එතකොට මේ සතා දකිනවා හිවලෙක් තමන් කරාට එනවා, ළඟට එනවා. එතකොට මේ ඉදිබුවා මොකද කරන්නේ? අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි ඒ කපාලේ ඇසේ මේ කට්ට ඇසේ හංග ගන්නවා. හංග ගත්තාම හිවලා මොකද කරන්නේ? මේ ඉදිබුවා යම් වෙලාවක හිස පස්වෙනි කොට ඇති අවයවයන්ගෙන් කොයියම් හෝ අවයවයක් එළියට දාපු දෙන්කෝ ඒ වෙලාවේ මේක දැහැගෙන කඩාගෙන කන්නම් කියලා ඉදිබුවා ළඟට වෙලා ඉන්නවා. එතකොට
මහණෙනි යම් කාලයක් ඉදිබුවා හිස පස්වෙනි කොට ඇති අවයවයන්ගෙන් කොයියම් අවයවයක්වත් එළියට නොදා හිටියානම් ඒ තාක් හිවලා ඉදිබුවාගෙන් අවස්ථාවක් නොලද නිසා කලකිරිලා ඉවත් වුණා. ඉවත් වෙලා ගියා. එතකොට අතක් පයක් එළියට දාන්න නැතුව ඉන්න තාක් රැකවරණයක් තියෙන. හැබැයි දාපු ගමන් කඩාගෙන කනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒව මේවකෝ භික්කවේ තුම්හේපි මාරෝ පාපිමා සත්තං සමිතින් පච්චුපට්ඨිතෝ. මහණෙනි ඔය විදිහමයි ඔබ ළඟටත් පවිටු මාරයා ඇවිදින් නිරතුරුවම සමීපයේ ඉන්නවා. හොඳයිකෝ මේ උදවිය ගැසෙන් අවස්ථාවක් ලැබෙවිනේ. එහෙම නැත්නම් කනෙන් අවස්ථාවක් ලැබෙයිනේ. නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අවස්ථාවක් ලැබෙයිනේ කියලා ළඟට වෙලා ඉන්නවා. එතකොට ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තස්මාතිහ භික්කවේ ඉන්ද්‍රියේසු ගොත්තද්වාරා විහෙරත. ඒ නිසා ඉන්ද්‍රියන් රැකගෙන වාසය කරන්න කියලා. චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහිනෝ අහුවත්ත. ඇහින් රූපයක් දැකලා රාග ద్వේෂ මෝහ ඇති කරන් නිමිති ගන්න එපා. මානොභ්‍යංජනක් ගාහිනෝ යත්වාදි කරන මේනම් චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වේයුන් තස්ස සංවරාය පටිපජ්ජත. යරක්කත චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ සංවරං අහුවත්ත. මේ යම් හේතුවක් නිසා රාග ద్వේෂ ආදී මේ අකුසල් ඇති වෙනවද අභිජ්ජා දෝමනස්ස මේ ඇති වෙන මේ නිමිති අනුනිමිති ගන්න එපා. අනුනිමිත්තක්වත් ගන්න එපා. ඇහැ සංවර වීමට පිළිපදින්න. ඇහැ රැක ගන්න. මේ චක්කු ඉන්ද්‍රියේ සංවරයට පිණිස පැමිණෙන්න. ඒ විදිහට කන නාසය දිව කය මනස කියන ආයතනයන් හයේම සංවරයට පැමිණෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ පවසනවා. ඇයි සංවර කරගන්න කියලා කියන්නේ? නිමිත්තක් අනුනිමිත්තක් ගත්තහම ඒ නිමිත්තේ අනුනිමිත්තේ අපේ හිත යට වෙලා ඊට පස්සේ පින්නතුනේ ඉන්නේ අපි නෙමෙයි. අපි නෙමෙයි කියලා කියන්නේ ඒ අකුසලයෙන් යට වෙච්ච හිත තමයි ඊට පස්සේ ප්‍රකට වෙන්නේ. දැන් ඔන්න අනුනිමිති කියන්නේ දැන් ඔන්න නිමිති අනුනිමිති කියුවාම කෙනෙක් රාගය ඇති වෙන රූපයක් තියෙනවනේ. ඒ රූපේ සම්පූර්ණ රූපේ බැලුවා සමහර වෙලාවට ඇස් පිල්ල මේ වගේ කට මේ වගේ දත් මේ වගේ ඇඳුම මේ වගේ කොණ්ඩේ මේ වගේ සිනහව කියලා අනුනිමිත්තක් ගත්තත් ඒ ඔස්සේ අභිජ්ජාව ඇති වෙන්න පුළුවන්. ගැටෙන අරමුණක අර කෙනා මේ ගස්සලා ගියා hina උනේ නැහැ. වෙන කෙනෙක් එක්ක hina වෙලා කතා කරා මාත් එක්ක කතා කරේ නැහැ. ඔය විදිහට දෝමනස්සය ඇති වෙන්න පුළුවන්. එතකොට දෝමනස්සය එහෙම ඇති වෙලා මේ යම් හේතුවක් නිසා මේ අකුසල් උපදිලා අරුබුද ඇති වෙනවද? මෙන්න මේවල සංවර වීම පිණිස පිළිපදින්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. පින්නතුනේ බලන්න ඔබ හොඳට හොයලා අපි ලෝකෙ මිනිස්සු දිහා බැලුවාම මිනිස්සු අනිත්‍යය මනින්නේ ඒ අයට තරහ ගියපු වෙලාවට. ඒ කියන්නේ ඔන්න කෙනෙක්ට තරහ ගියාම තරහ ගිය මනුස්සයා කොහොමද බයිනවා? තරහ ගිය මනුස්සයා කොහොමද අනිත්‍යයට මේ අනර්ථයේ පිණිස කටයුතු කරනවා. එතකොට මිනිස් සමාජය සම්මත කරනවා මේ අපෝ අරයට නම් කේන්ති යනවා එයා මෙහෙම කරන කෙනෙක්. හැබැයි ඒ කේන්ති ඔහු නෙමෙයි. කේන්ති ඔහුගේ හිතට ආපු ආගන්තුක උපක්ලේශයක්. යම් දවසක ඒ කේන්තිය බව දැනගෙන ඔහු ඒ කේන්තිය අතහැරියට පස්සේ ඔහුගෙන් ඒ ලක්ෂණ විද්‍යාමාන වෙන්නේ නැහැ. හැබැයි සමාජය එහෙම දකින්නේ නැහැ. සමාජයේ කේන්ති ගියපු වෙලාවේ කරපු දේන් තමයි පුද්ගලයාම ඉන්නේ. කේන්තිය නැතුව ඉද්දි කරපු යහපත් දේවල් වලින්ට වඩා ඒ සමාජයේ තියෙන දුර්වලතාවය. ඒකට ඒ වගේම අපිත් තේරුම් ගන්න ඕනේ කේන්තියෙන් හිත යට වුණාට පස්සේ මේ මම නෙමෙයි. මේ එහෙම නැත්නම් රාගයෙන් යට වුණාට පස්සේ මේ මම නෙමෙයි කියලා තේරුම් ගන්න ඕනේ. මේ යට වෙච්ච අකුසලයේ නිසා හිතේ උපදින විතරකයන්. මේවා ඒකාන්තයෙන්ම මට ආදරේ වෙනස උපදිනේව නෙමෙයි. මේවා ඔක්කොම ආස්වාදයේ ඇසුරු කරමින් මේ පවතින විතරකයන්. මේ විතරකයන් මාව දුක පිනිස හිතා ගන්න බැරි තරම් දුක් ගොඩක හිර කරනවා. ඒ දුකෙන් එළියට එන්න බැරි තරමටම හිත හිර කරනවා. ඊට පස්සේ
මේ සමහර වැරදි තියෙන මේ වැරදි එකක් කරාට පස්සේ වැරද්ද වහන්න තව වැරද්දක් කරනවා. ඊට පස්සේ වැරදි දෙකක් කරන්න වෙනවා. ඒ වැරද්ද නිසා Tamanම ඒ වැරදි වල ගොදුරක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔන්න කෙනෙක් සමාජයේ එපා කියලා තියෙන වැරද්දක් කරනවා. එතකොට මේ වැරද්ද වහගන්න ඔහුට තව වැරද්දක් කරන්න වෙනවා. අනිත් අයට මේ වැරද්ද දැනගන්න හම්බ වෙයි කියලා තව වැරදි කරනවා. ඊට පස්සේ සමහර වෙලාවට මේ වැරද්ද අස්සටම හු යනවා. ඒකින් එළියට එන්න බැරි වෙන්නේ. කෙමනකට අහුණා වගේ. ඒ නිසා අකුසල් හිත කිලිටි කරන දේවල් වලින් හිත සංවර කරගන්න ඕනේ. ඇහැ සංවර කරන්න ඕනේ. කන සංවර කරන්න ඕනේ. නාසය, දිවකය, මනස සංවර කරන්න ඕනේ. ඒක නිසා සැප විඳීමක් ඇති වෙන්න පුළුවන්. ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය ඔබට අයිති නැත්තම් ඒක ආස්වාදයගෙන දෙන්න පුළුවන්. නමුත් ඒක අසුරු කරද්දී ඔබ දන්නේම නැතුව ඔබේ විතරක බහුල වෙලා ඔබෙහි ගොදුරක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළ අන්තිමට ගාථාවක් වදාරනවා. කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝද හම්බික්කු මනෝ විතක්කේ අනිස්සිතෝ අඤ්ඤ මහේටයානෝ පරිනිබ්බුතෝන උපාදේය කංචීති. තම කටුව තුලට අවයවයන් හකුලවා ගන්නා ඉඳිබුවෙක් වගේ භික්ෂුව ලාමක මනෝවිතරකයන් බැහැර කොට සිත තැම්පත් කර ගන්නවා. ඒ කිසිවක් හා ඇසුරක් පවත්වන්නේ නැහැ. කිසිවෙකුව පීඩාවට පත් කරන්නේත් නැහැ. කාටවත් උපවාද නොකොට පිරිනිවන් පානවා. එතකොට ඉදිබුවා මේ අතපය ටික හකුලවා ගන්නවා වගේ භික්ෂුව ලාමක විතරකයන් බැහැර කළ හිත තැම්පත් කරන්න ඕනේ. එතකොට මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය. ඒ කියන්නේ ධර්මයේ පුරුදු කරද්දී අපේ හිත ඇස කන නාසය දිවකය මනස ඔස්සේ ඇති වෙන අරමුණු ඔස්සේ ලාමක විතරකයන්ට වැටෙන්න දෙන්න හොඳ නැහැ. දැන් පින්නතුනේ ඔබ විවේකයෙන් ඉන්න වෙලාවක ඔබේ හිත දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේ හිත කොච්චර විතරක උපද්දනවාද? අපිට වෙලා තියෙන මේ විතරක දිහා බලලයි විතරක සංවර කරන්න පිළිපදිනවා නෙමෙයි අපි. අපි කරන්නේ විතරක අපි බවට අපි නියෝජනය කරන්න උත්සාහ කරනවා. කේන්ති ගිහිල්ලා ඔන්න ඔබට කේන්තියෙන් විතරකයක් එනවා. මම ඒ කෙනා දිහා ඔරවලා බලනවා. hina වෙලා කතා කරන්නේ නැහැ, ගස්සනවා. මම මෙහෙම ප්‍රතිචාරයක් දක්වනවා කියලා. ඒ ආපු සිතුවිල්ල හටගෙන නැති වෙලා යනවා කියලා දැකලා ඒකත් එක්ක එකතු නොවී ඉන්න නෙමෙයි ඔබ බලන්නේ. ඔබ බලන්නේ ඒ විතරකේ කරන්න. ඒ විතරකින් කියන දේ කරන්න. රාගයේ හිතට ඇවිල්ලා කාම විතරකයක් ඉපදුනහම ඔබ උත්සාහ කරන්නේ මේක හටගෙන නැති වෙලා යන එකක් කියලා දැකලා නිමිති අනුනිමිති ගන්න නැතුව මනස සංවර කරන්න නෙමෙයි බොහෝ වෙලාවට. ඒ ආපු විතරකින් කියන දේ කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? අර නරියා කකුලක් හතක් පයක් කඩලා ගත්තා වගේ අපි වෙනසිලා යනවා. අපි දුකටපත් වෙනවා. අපි පිහිටක් පිළිසරණක් නැති බවටපත් වෙනවා. ඒ නිසා හැම තිස්සෙම අපිව සංවර කරගන්න උත්සාහ කරන්න. සංවර කරගද්දි මේ හිතේ මේ විතරක බහුලභාවය අඩු වෙලා යනවා. එතකොට නොයේක් දේවල් ගැන තියෙන ඡන්දය දුරු වෙලා යනවා. එතකොට දැන් වයසට ගියපු කෙනෙක් වුණත් ධර්මය පුරුදු කළා නැත්තම් වයසට ගියපු පමණින් හිත රැකෙන්නේ නැහැ. මේ සමහර මේ පවුල් වල වැඩිහිටි අම්මලා ඇවිල්ලා මේ කියන කාරණා බැලුවාම ඒ කියන්නේ වයසට යෑම ගිය පමණින් මිනිස්සෙක් පරිණත වෙන්නේ නැහැ. එතකොට සමහර අය කතා කරනවා අවුරුදු 57යි අවුරුදු 60යි මහත්තයාට අවුරුදු 4ක විතර ඉඳන් මහත්තයා වැරදි සම්බන්ධයක් ඇති කරගෙන ඊට පස්සේ ඒක ගැන දැනගන්න හම්බුනහම දැන් උහුල ගන්න බෑ, දැන් වෙන් වෙන්න ඕනේ. එතකොට දරුවෝ බැලුවාම දරුවෝ අවුරුදු 30ක් විතර. එතකොට දරුවන්ටත් ප්‍රශ්න. ඉතින් මේ හැම දෙයක්ම බැලුවාම හිත කලබල කරගෙන එක්ක ද්වේෂය නිසා එක්ක රාගය නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනවද? වයස කියලා කියන එක මිනිස්සු පරිණත කරන එකක් නෙමෙයි. මිනිස්සු ධර්මයේ පුරුදු කරන්නේ නැත්තම්. වයස කියන එක දන්නේම නැතුව ධර්මයේ පුරුදු නොකරන මිනිස්සු අසරණ කරන එකක්.
දුබල බවට පත් කරන එක, පිළිසරණක් නැති බවට පත් කරන එක, ඒ දුබල බව නිසාම උපදින විතරක වලට යට වෙලා දුක් සහිත ලෝකවල වුණත් උපදින්න පුළුවන් ස්වභාවයට පත් කරන දෙයක්. ඒ නිසා පින්නතුනි එකපාරක් හරි ජීවිතේ උත්සාහ කරලා බලන්න, ඇහින් රූපයක් දැකලා ආසාව ඇති වුණා මේ මම එකපාරක් හරි ඇහැ සංවර කරගන්නවා කියලා. බුදු කෙනෙක් වදාළ දෙයක් නේ කියලා. තරහක් ආවම හිතට කනට ඇහෙන ශබ්දයක් නිසා එකපාරක් හරි හිතන්න මම මේ නිමිති අනු නිමිති ගන්නේ නැතුව මේ මනෝවිතරකයන් බහුල වෙන්න දෙන්නේ නැතුව ඉදිබුවා මේ අතපය හකුල ගන්නවා වගේ මම එකපාරක් හරි මේ තරහ දුරු කරන්න උත්සාහ කරනවා කියලා බුදු කෙනෙක් වදාළ දෙයක් නේ කියලා හිතන්න. මේ විදිහට කරන්න උත්සාහ කරන්න එකපාරක් කළා අපිට ශ්‍රද්ධාව ඇති වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් අපි කරා කියලා ඒ තරහ නිවුණට පස්සේ අපිට පසුතැවෙන දෙයක් නෑ ආපස්සට. ඔබ තරහක් ආපු වෙලාවට ඔබ මේ යම් කිසි දෙයක් මේ ඔබට පස්සේ තැවෙන දෙයක් කරේ නැත්තම් ඒ තරහ නිවුණට පස්සේ ඔබට චේතනාවක් පහළ නොකරම අවිප්පටිසාරී උපදිනවා කුසල සීලය නිසා. ඒ කියන්නේ පසු නොතැවෙන ස්වභාවය. ඒක නිසා හිත ප්‍රමුදිත වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, කය සැහැල්ලු වෙනවා, සිත සැහැල්ලු වෙනවා, සැපේ ඇති වෙනවා, හිත එකඟ වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න හැම වෙලාවෙම මේ අඩුම තරම එක කුසලයක් හරි මම බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට දුරු කරනවා කියලා. ඊට පස්සේ එහෙම කරොත් ඔබට ඒ අකුසල් දුරු කරන්නේ නැතුව ඉන්න බැරි වෙයි. අකුසල් පවත්වන එක වෙහෙසක් බවට පත් වෙයි. මොකද ඔබ ධර්මයේ තුලින් ලැබෙන සංසිඳීම නිසා ඇති වෙන සැපය ලබන නිසා. ඉතින් අපි දැන් අපිට සියලු යහපත ගෙනලා දෙන අනිත්‍ය භාවනාව, අනිත්‍ය මානසිකාර්ය භාවනාවක් විදිහට පුරුදු කරමු. කවුරුත් මේ පසුබිමෙන් ඇහෙන භාවනා මානසිකාරයට අනුව හොඳ අවධානයෙන් යුක්තව භාවනා මානසිකාරයේ දෙන්න බුදු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් මම මේ කරන්නේ කියන අදහසින්. යම් මොහොතක ඔබට විසිරීලා හරි නිදිමත නිසා හරි සිහිය පිට ගිහිලා ආය මතක් වෙලා එද්දි දුකෙන් අරමුණ ගන්න එපා. මම විසිරීම අඳුනගත්තා, මම නිදිමත අඳුනගත්තා, නැවතත් මම බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය භාවනාව මෙනෙහි කරනවා කියලා කරන දේ ගැන සතුටටපත් වෙන්න. ඇයි අපි සතුට වෙන්නේ? මේ වෙලාවේ අපි භාවනා කරද්දි තව කී දෙනෙක් ධර්මීය නැතුව අධර්මීය පුරුදු කරනවද? කී දෙනෙක් හොරකම් කරන්න මේ වෙලාවේ සැලසුම් කරනවද? කී දෙනෙක් සත්තු මර ඇද්ද? කී දෙනෙක් වැරදි කාම සේවනයේ වෙනුවෙන් සැලසුම් කරනවද? ඒක කරනවද ලෝකේ කොහේ හරි? කී දෙනෙක් බොරුවෙන් ජීවත් වෙනවද? කී දෙනෙක් මත්පැන් බොනවද? කී දෙනෙක් පරුස වචන කේලම් කියනවද? හැමෝම වගේ හිස් වචන කියමින් ඉන්නේ. ඒ අතර අපි බුදු කෙනෙක් වදාළ ධර්මයේ පුරුදු කරනවා. එහෙනම් අපි මේ වෙලාවේ ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරමු. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන්
නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද
මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස
හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
කයට දැනෙන පහස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන්, හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන්, හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන්, හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන්, හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන්, හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන්, හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන්, හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ, මගේ නොවේ,
මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්තුනි, ඔබ අද දවසේ ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කළා.
දැන් ඔබට බොහෝ දෙනෙක්ට අකණ්ඩව මේ විදිහට භාවනාව පුරුදු කරා නම් භාවනාව මානසිකාරය හොඳට කටපාඩම් ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ කටපාඩම් තියෙන දේ ඔබ රැකියාවට යනවා නම් බස් එකේ හිටගෙන ඉන්නවා නම් වාඩි වෙලා ඉන්නවා නම් ඒ ඕනි වෙලාවක දවසට එකපාරක් හරි එහෙම පුරුදු කරන්න හිතෙන්. මොකද අපි හිතේ මොනවා හරි දෙයක් හිතෙනවට වඩා හොඳයිනේ අනිත්‍ය මෙනෙහි කරන එක දවසට එකපාරක් හරි. ඒතරේ පුරුදු කරන අනිත්‍ය ඔබට ජීවිතයට යහපත පිණිස ඒකාන්තයෙන්ම පවතිවි. අද දවසේ භාවනා වැඩසටහන සඳහා බැතිබර වූ දායකත්වය ලබා දෙමින් අප්‍රමාණ පින් රැස් කර ගන්නට යෙදුනේ පින්වත් කවින්ද්‍රා පෙරේරා මහත්මිය විසින්. රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන්වෛරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත් කවින්ද්‍රා පෙරේරා මහත්මියට පුනර්වී පෙහන්සා චූටි දියණියට දෙමාපියන්ට සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාටම ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට ධර්ම දාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් කවින්ද්‍රා පෙරේරා මහත්මිය ඇතුළු දායකත්වයේ සලසා දුන්න අපෝපකාර කළ ධර්මීය ශ්‍රවණය කළ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු කායික මානසික පීඩා දුරු වී කායික මානසික සැප සැහැල්ලුව සැලසේවා. සුවසේම ධර්ම අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.